දැන් තමයි ළමයි මේ පාඩමේ ඉතාමත් වැදගත් තැනකට ආවේ. දැන් අපි කතා කරන්න යන්නේ කෘෂ්ණ වස්තු විකිරණය නැත්නම් black body radiation කියන එක. ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්න ඕනේ පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් කියන්නේ මොකක්ද කියන එක. පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ එයා මතට වැටෙන ඕනෑම විද්‍යුත් චුම්බක විකිරණයක් 100%ක්ම අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා නම් එයා අපි හඳුන්වනවා පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා. එතකොට මෙවැනි වස්තුවක් මතට වැටෙන ඕනෑම විකිරණයක් ඒ කිව්වේ ආලෝක විකිරණ පවා නැවත පරාවර්තනය වෙන්නේ නැති නිසා මෙවැනි වස්තු කළු බැහැයෙන් තමයි වෙන්නේ. ඒක නිසා මේවා කෘෂ්ණ වස්තු නැත්නම් black bodies කියලා හඳුන්වනවා. පරිපූර්ණ කෘෂ්ණ වස්තුන් ස්වභාවිකව මේ ලෝකේ හම්බ වෙන්නේ නැහැ. නමුත් පරිපූර්ණ කෘෂ්ණ වස්තුන් කියන සංකල්පය ඔයාලට මම උදාහරණයක් විදිහට පෙන්නන්න මේ වගේ උදාහරණයක් ගන්න. ඔයාලට මේ පසුබිමේ පේන්නේ මේ තියෙන්නේ කුහරයක් සහිත අභ්‍යන්තර කුහරයක් සහිත සිදුරක් සහිත වස්තුවක්. එතකොට මෙයාගේ අභ්‍යන්තර පෘෂ්ඨයත් කළු බැහැෙන්ම මම හදලා තියෙනවා කියලා හිතන්න. එතකොට අර සිදුර ඔස්සේ ඇතුළට එන ඕනෑම විකිරණයක් ගත්තොත් මේ කුහර වස්තුව ඇතුලේ පරාවර්තනය වෙමින් අවශෝෂණය කර ගැනීමට ලක් වෙනවා. මේ සිදුර ඔස්සේ නැවත එළියට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එහෙම වෙනකොට අපි කියනවා ඒ සිදුර පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් විදිහට ඇසුරුණා කියලා. ඇත්තටම මේ සිදුරකට නෙමෙයි කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. නමුත් එතනදී ඒ සිදුර හැසිරිච්ච ස්වභාවය පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක ස්වභාවය. ඒ කියන්නේ එයා හරහා ඇතුළු වන ඕනෑම විකිරණයක් 100%ක්ම අවශෝෂණය කරනවා. මේ විදිහට පරිපූර්ණ කෘෂ්ණ වස්තුවකට එමතට පතනය වන ඕනෑම විකිරණයක් අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා වගේම මෙවැනි පරිපූර්ණ කෘෂ්ණ වස්තුව තාපවත් වෙනකොට රත් වෙනකොට එයාට එලෙස අවශෝෂණය කරගත හැකිව තිබූ ඕනෑම විකිරණයක් නැවත විමෝචනය කිරීමේ හැකියාව තියෙනවා. මේක අපි හඳුන්වනවා කෘෂ්ණ වස්තු විකිරණය. දැන් අපි හඳුනගන්න යන්නේ කෘෂ්ණ වස්තු විකිරණේ විකිරණ තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියන එක. විකිරණ තීව්‍රතාවය කියන එක හඳුන්වා දෙන්නේ කිසියම් එක් තරංග ආයාමයකට අදාළව තමයි විකිරණ තීව්‍රතාවයක් මෙතනදී හඳුන්වා දෙන්නේ. එතකොට අපි දන්නවා කෘෂ්ණ වස්තුව තාපවත් වුණාම එයාගේ පෘෂ්ඨයෙන් ඕනෑම තරංග ආයාමයකට අදාළව විකිරණ පිට වෙනවා. එතකොට මම මේ තාපවත් වූ කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයක් සලකලා මේ ඒකක වර්ගඵලයෙන් ඒකක කාලයකදී කිසියම් තෝරාගත්ත එක් තරංග ආයාමයකට අදාළ විකිරණ පමණක් සලකලා එම තරංග ආයාම එහි එක් තරංග ආයාමයකට අදාළව තප්පරයකදී හානි කරපු ශක්තිය මම සැලකුවොත් ඒක තමයි එම තරංග ආයාමයට අදාළව විකිරණ තීව්‍රතාවය වෙන්නේ. කෘෂ්ණ වස්තු විකිරණේ විකිරණ තීව්‍රතාවය කෙරෙහි ඒ වස්තුව හැදලා තියෙන ද්‍රව්‍යයේ බලපෑමක් නැහැ. මොකද කෘෂ්ණ වස්තුවක් කියලාම අර්ථ දක්වන්නේ පරිපූර්ණ කෘෂ්ණ වස්තුවක් කියලා අර්ථ දක්වන්නේ එයා මතට වැටෙන ඕනෑම විකිරණය 100%ක්ම අවශෝෂණය කරන්න පුළුවන් වස්තුවක් නේ. අන්න ඒ ස්වභාවයේ තියෙන වස්තුවක් නම් එතකොට එයාට ඕනෑම විකිරණයක් තාපවත් වෙනකොට විමෝචනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට කෘෂ්ණ වස්තුවක විකිරණ තීව්‍රතාවය කෙරෙහි බලපාන එකම සාධකය වෙන්නේ එයාගේ පවතින උෂ්ණත්වයේ පමණක් බව විද්‍යාඥයෝ අනාවරණය කරගෙන තිබ්බා. 20 වන සියවසට කලින් විද්‍යාඥයෝ ප්‍රායෝගිකව හඳුනගෙන තිබ්බා කෘෂ්ණ වස්තු විකිරණය සිදුවීමේදී එක් එක් තරංග ආයාමයට අදාළ පිටවන විකිරණ තීව්‍රතාවය කොහොමද විචලනය වෙන්නේ? එම විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ හැඩය විද්‍යාඥයෝ ප්‍රායෝගිකව හඳුනගෙන තිබ්බා. විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රය කියලා කිව්වේ කෘෂ්ණ වස්තු විකිරණයේදී පිටවන එක් එක් තරංග ආයාම වලට අදාළ විකිරණයන්ට එදිරිව එයා ඒ එක් එක් විකිරණවල තීව්‍රතාවය කලින් අපි හඳුන්වා දුන්නා මොකද්ද මේ විකිරණ තීව්‍රතාවය කියලා හඳුන්වන්නේ කියන එක.
එම විකිරණ තීව්‍රතාවයේ විචලනය වන විදිහ ප්‍රායෝගිකව විද්‍යාඥයෝ දැකලා තිබෙනවා. නමුත් ගැටලුව උනේ විද්‍යාඥයන්ට මේ ලැබිච්ච ප්‍රායෝගික විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ හැඩය ඒ දක්වා තිබ්බ පෞරාණික භෞතික විද්‍යාත්මක දැනුම. ඒ කිව්වේ විද්‍යුත් චුම්බක තරංගවාදය තාපගති විද්‍යාවේ නියම වගේ දේවල් ඇසුරෙන් පැහැදිලි කරගන්න අපහසු වුණා. විද්‍යාඥයෝ ප්‍රායෝගිකව හඳුනාගත්ත විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේදී විද්‍යාඥයෝ දැකලා තිබ්බා වස්තුවේ උෂ්ණත්වය වැඩි නම් ඒ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ උච්චය අඩු තරංගායාම දෙසට විස්ථාපනය වන බව. මේ හඳුනා ගැනීමත් එක්ක වීන් විස්ථාපන නියමය ලෙස නියමයක් ඉදිරිපත් වුණා මේක පැහැදිලි කර දෙන්න. ඒ නියමයෙන් ඉදිරිපත් උනේ මේ උපරිම තීව්‍රතාවයට අදාළව තරංගායාමයේ සහ නිරපේක්ෂ උෂ්ණත්වයේ ගුණිතේ සෑම විටම නියතයක් විදිහට තියෙන විදිහට තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ කියලා. ඒ අනුව ඔයාලට පේනවා කොහොමද උෂ්ණත්වය වෙනස් වෙනකොට නිරපේක්ෂ උෂ්ණත්වය වෙනස් වෙනකොට තීව්‍රතා ව්‍යාප්ති වක්‍රය කොහොමද විචලනය වෙන්නේ කියන එක. මේත් එක්කම විද්‍යාඥයෝ තවත් හඳුනා ගැනීමක් කළා මේ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ ආවරණය වන වර්ගඵලය මගින් කෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී මුක්ත වන මුළු ශක්තිය ලැබෙන බව. ඒ අනුව එම මුළු ශක්තිය ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකින් පිටවන මුළු ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට සමානුපාතික බව හඳුනාගත්තා. එතකොට මෙතනදී ඉදිරිපත් වෙච්ච සමානුපාතික නියතය ස්ටෙෆාන් නියතය ලෙස ඉදිරිපත් වුණා. එතකොට ස්ටෙෆාන් නියතය ඇසුරෙන් එහෙනම් අපිට ඒකක කාලයකදී ඒකක වර්ගඵලයකින් මුක්ත වන මුළු විකිරණ ශක්තිය ස්ටෙෆාන් නියතයේ වාරයක් නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලය ලෙස මේ විදිහට ලියා දක්වන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මේ කතා කළේ ඒකක වර්ගඵලයකින්නේ. එහෙනම් ඒ වර්ගඵලයකින් මුක්ත වන මුළු විකිරණ ශක්තිය ගන්න ඕන නම් එහෙනම් මේක ඒ වලින් මුළු වර්ගඵලයෙන් වැඩි කරන්න ඕනේ. එතකොට මුළු වර්ගඵලයෙන් වැඩි කළාම මුළු ශක්තිය ඒකක කාලයකදී මුක්ත වන මුළු ශක්තිය එහෙනම් ඒ වාරයක් ස්ටෙෆාන් නියතයේ වාරයක් t වල 4 වෙනි බලය කියලා අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ අපි කතා කළේ පරිපූර්ණ කෂ්ණ වස්තු ගැන්නේ. ලෝකේ 100% පරිපූර්ණ කෂ්ණ වස්තුන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ සඳහා විද්‍යාඥයෝ මේ විදිහට හඳුන්වා දීමක් කළා. ඒ තමයි පෘෂ්ඨික විමෝචකතාවය කියලා පදයක් හඳුන්වා දුන්නා. ඒ කියන්නේ පෘෂ්ඨික විමෝචකතාවය කියලා හඳුන්වා දුන්නේ විද්‍යාඥයෝ දැන් අපි සලකන ප්‍රායෝගික වස්තුව විකිරණ පිට කරන ප්‍රායෝගික වස්තුව මගින් ඒක කාලයකදී පිට කරන මුළු ශක්ති ප්‍රමාණය සහ එම වස්තුවම පරිපූර්ණ කෂ්ණ වස්තුවක් වෙලා තිබ්බනම් පිට කරන ඒක කාලයකදී පිට කරන ශක්ති ප්‍රමාණය කියන දෙක අතර අනුපාතය තමයි පෘෂ්ඨික විමෝචකතාවය ලෙස විද්‍යාඥයෝ හඳුනා දුන්නේ. එතකොට ඒ අනුව අදාළ වස්තුවෙන් පිට කරන විකිරණ ශක්තිය එක කාලයකට අදාළව ලබා ගන්න ඕන නම් කිසියම් නිරපේක්ෂ උෂ්ණත්වයක තිබෙදී එහෙනම් අපි අර කලින් ව්‍යුත්පන්න කරපු පරිපූර්ණ කෂ්ණ වස්තු සඳහා ව්‍යුත්පන්න කරපු සූත්‍රය නැවත පෘෂ්ඨික විමෝචකතාවයෙන්ුත් ගුණ කරන්න සිද්ධ වෙනවා. කිසියම් තාපවත් වූ කෂ්ණ වස්තුවක් කිසියම් පරිසරයක අන්තර්ගත වෙලා ඉන්නකොට තමා විසින් තාප විකිරණ පිට කරනවා වගේම පරිසර උෂ්ණත්වය නිසා මෙයා තාප විකිරණ අවශෝෂණය කිරීමත් කරනවා. එතකොට ඒ දෙකම සලකලා මෙයා විසින් තාප විකිරණ ශක්තිය පිට කිරීමේ සඵල ශීඝ්‍රතාවය මේ විදිහට ලියා දක්වන්න පුළුවන්. එයාගෙනුත් සියලුම තරංගායම වලට අදාළ විකිරණ පිට වෙනවා. එතකොට ඒ විකිරණ අතරින් සූර්යාගේ උෂ්ණත්වය මත එයාගේ උපරිම තීව්‍රතාවයට අදාළව තරංගායාමයේ පිහිටලා තියෙන්නේ දෘශ්‍ය කලාපයට අදාළ පරාසය තුල. ඉතින් මේ උච්චය
කහ පාට සුදු පාට වර්ණයට ආසන්නයේ තරංගායාමයක පිහිලා තියෙන නිසා අපිට එම වර්ණයේ සූර්යාව පේනවා. ඉතින් මේ සූර්යයා මගින් තාප විකිරණ පිටවෙන නිසා එම තාප විකිරණ පෘථුවියට ලැබෙනවනේ. එතකොට ඒ ලැබෙන තාප විකිරණත් එක්ක පෘථුවිය තාපජ වශයෙන් සමතුලිතතාවයට පත්වන උෂ්ණත්වය ගණනය කරන්නේ කොහොමද කියලා අපි පෙන්වා දුන්නොත් ඒක කරන්නේ මෙන්න මේ විදිහට. දැන් සූර්යයා කියන්නේ එතකොට තාප විකිරණ සපයන ප්‍රභවයන්නේ. එතකොට එයාගෙන් කිසියම් ශීඝ්‍රතාවයකින් තාප විකිරණ පිට කරනවා. එතකොට අපි හිතුවොත් පෘථුවිය තියෙන්නේ මෙන්න මේ වගේ තැනක් කියලා. එතකොට මේ සූර්යයාගෙන් පිට වෙලා එන විකිරණ ශක්තිය ඒක කාලයකදී සූර්යයාගෙන් පිට වෙලා එන විකිරණ ශක්තිය එතකොට මේ පෘථුවිය තියෙන දුරට අදාළ ගෝලීය පෘෂ්ඨයටම මෙයා එම විකිරණ ශක්තිය ලබා දෙනවා. එතකොට ඒකක වර්ගඵලයකට අදාළව ලැබෙන විකිරණ ශක්තිය ඒක කාලයකදී ලබා ගන්න අවශ්‍යයි නම් එහෙනම් අපි සූර්යයා මගින් ඒක කාලයකදී සපයන ශක්තිය බෙදන්න ඕනේ ගෝලීය පෘෂ්ඨයේ වර්ගඵලය. ඊට පස්සේ දැන් සෑම විටම පෘථුවියේ එක පැත්තක් විතරයි සූර්යාලෝකයෙන් නිරාවරණය වෙන්නේ. දවල් කාලයේ තියෙන එක පැත්තක්නේ. එතකොට අපි අර ඒකක වර්ගඵලයකට ලැබෙන විකිරණ ශක්තිය ගණනය කරගත්තා වගේම දැන් පෘථුවියට ලැබෙන ශක්තිය ගණනය කරගන්න ඕන නම් එතකොට ඒ පෘථුවියේ අරය සලකලා එතකොට පෘථුවියේ හරස්කඩ වර්ගඵලයෙන් තමයි අර කියන ඒකක වර්ගඵලයකට ලැබෙන විකිරණ ශක්තිය කියන එක අපේ පෘථුවියේ හරස්කඩ වර්ගඵලයෙන් ගුණ කළාම අපිට ලැබෙනවා පෘථුවියට සූර්යයා මගින් ඒක කාලයකදී ලැබෙන විකිරණ ශක්තිය. එතකොට මේ අනුව පෘථුවියේ උෂ්ණත්වය සකස් වෙලා තියෙනවානේ. එතකොට එම උෂ්ණත්වය සකස් වෙලා තියෙන්නේ එතකොට ඒ කියන්නේ ඒ පෘථුවියට සූර්යයාගෙන් ලැබෙන තාප විකිරණත් එක්ක තාපජ වශයෙන් සමතුලිත වෙන විදිහට. එතකොට එහෙනම් ඒක කාලයකදී පෘථුවිය මතට ලැබෙන සූර්ය විකිරණ ශක්තියට සමාන ශක්ති ප්‍රමාණයක් එතකොට තාපජ විකිරණ මගින් පෘථුවිය මගින් පිට වෙන විදිහට තමයි පෘථුවියේ ශක්තිය සකස් වෙන්නේ. එතකොට පෘථුවියේ එතකොට එම තාප ශක්තිය පිට වෙන්නේ පෘථුවිය මුළු ගෝලීය පෘෂ්ඨ වර්ගඵලයෙන්ම. එතකොට පෘථුවියේ සකස් වන උෂ්ණත්වය අපි T කියලා ගත්තොත් ඒ ඇසුරෙන් අපිට ලියන්න පුළුවන් පෘථුවි පෘෂ්ඨයේ මගින් ඒක කාලයකදී පිට කරන මුළු තාප විකිරණ ශක්තිය. එතකොට අර ඒක කාලයකදී සූර්යයා මගින් පෘථුවියට ලැබෙන ශක්තිය මේ දෙක සමාන වෙන අවස්ථාවේදී එතකොට තාප සමතුලිතතාවයක් පවත්වා ගන්නවා. එම උෂ්ණත්වයේ පෘථුවිය තාපජ වශයෙන් සමතුලිත වෙනවා. 19 වන සියවසේ අගභාගය වෙනකොටත් විද්‍යාඥයෝ ප්‍රායෝගිකව දැකලා තිබ්බ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ හැඩය සෛද්ධාන්තිකව පැහැදිලි කරලා තිබ්බේ නැහැ. නමුත් විද්‍යාඥයෝ විවිධ මත සහ තර්ක ඉදිරිපත් කරමින් මේක පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබ්බා. ඒ අතර රේලි ජීන් කියන විද්‍යාඥයන් විසින් මේ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ හැඩය පැහැදිලි කරන්න සමීකරණයක් ගොඩනගලා තිබ්බා. ඒ විදිහට පෞරාණික භෞතික විද්‍යාවේ උපකල්පන මත පිහිටලා ඉදිරිපත් කරපු සමීකරණය මගින් අපේක්ෂිත විචලනය වුණේ අඩු තරංගායාම වලට අදාළව විකිරණ තීව්‍රතාවයේ වැඩිවීමක්. නමුත් අපි ප්‍රායෝගිකව දැක්ක විකිරණ තීව්‍රතා වක්‍රයේ ඒ විදිහට අඩු තරංගායාම වෙනකොට විකිරණ තීව්‍රතාවය එන්න වැඩිවීමක් නෙමෙයි අපි ප්‍රායෝගිකව දැක්කේ. අපි දැක්කේ කිසියම් උපරිම තීව්‍රතාවයක් තියෙනවා. ඒ උපරිම තීව්‍රතාවයට අදාළ තරංගායාමයට වඩා අඩු තරංගායාම වලදී නැවත විකිරණ තීව්‍රතාවයේ අඩුවීමක් තමයි ප්‍රායෝගිකව දැක්කේ. ඔයගලන්ට ප්‍රායෝගිකවම තේරෙනවා ඒ සමීකරණයෙන් බලාපොරොත්තු වෙන විචලනය කොහොමත් ප්‍රායෝගිකව වෙන්නේ නැති බව. ඊට හේතුව තමයි ඒ සමීකරණයෙන් ඉදිරිපත් කරපු විචලනය අනුව තාපවත්තු කෂ්ණ වස්තුවක් විකිරණය පිට කිරීමේදී එම වස්තුවේ උෂ්ණත්වය කුමක් වුවත් අඩු තරංගායාම වලට අදාළ විකිරණ තමයි වැඩි තීව්‍රතාවයකින් පිට කරන්නේ කියලා ඒ සමීකරණය ලැබිලා තිබ්බේ. නමුත් එහෙම වෙන්නේ නැති බව ඔයාලට හොඳටම තේරෙනවා. ඒක ඔයාලට මේ විදිහට උදාහරණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ගෙදර තියෙන සාමාන්‍ය oven එකක් ගත්තොත් ඒ oven එක ඇතුලේ තාප විකිරණ පිට වෙනවනේ. දැන් එයා
කොයිල් එක තාපවත් වෙනකොට එතකොට මේ බලාපොරොත්තු වෙච්ච විචලනය අනුව නම් අඩු තරංගායම වලට අදාළ විකිරණ තමයි වැඩි තීව්‍රතාවයකින් පිට වෙන්නේ. ඒ අනුව එහෙම වුණොත් අපේ අවර්ණ එක ඇතුලේ වැඩි තීව්‍රතාවයකින් පාරජම්බුල විකිරණ වගේ විකිරණ නිර්මාණය වෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට හානි වෙනවා. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැති බව ඔයගොල්ලෝ හොඳටම දන්නවනේ. ඒ අනුව මෙතන ගැටලුවක් තියෙනවා කියලා විද්‍යාඥයෝ තේරුම් ගත්තා. මේ අනුව මේ ගැටලුව निराකරණය කරගන්න සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් වෙන මැක්ස් ප්ලාන්ක් විසින් නව මතවාදයක් ඉදිරිපත් කරමින් සමීකරණයක් ගොඩනැගුවා. එම සමීකරණයට පුළුවන් වෙනවා මේ ගැටලුව निराකරණය කරගන්න. ඇත්තටම මේ මැක්ස් ප්ලාන්ක් කියන්නේ හොඳ ගණන්කාරයෙක්. ඉතින් එයා බැලුවේ මේ දක්වා විද්‍යාඥයෝ හොයාගෙන තිබ්බ වීන් විස්ථාපන නියමය, එතකොට ස්ටෙෆාන් නියමය, මේ වගේ දේවල් දිහා බලලා මේ තව ඒවට නව උපකල්පනයක් ඉදිරිපත් කරමින් තමයි මේ පැහැදිලි කිරීම කරගන්න පුළුවන් වුනේ. මෙයා ඉදිරිපත් කරපු උපකල්පන දෙකක් තියෙනවා මේ සමීකරණය ව්‍යුත්පන්න කරන්න. විද්‍යාඥයෝ මේ වෙනකොට දැනගෙන තිබ්බා මේ කෂණ වස්තු විකිරණයේදී පිටවන විකිරණ වලට හේතු වෙන්නේ පරමාණුක දෝලකයන්. පරමාණුක දෝලකයන් කියලා කිව්වේ මේ කෂණ වස්තුවේ පවතින පරමාණු වල ඒවක උෂ්ණත්වය මත පදනම් වෙලා ඒගොල්ලන්ට ලැබිලා තියෙන කම්පන ශක්තිය මත එහි පවතින ඉලෙක්ට්‍රෝනයන් පහළ ශක්තියකයක සිට ඉහළ ශක්තියකයකට පත් වෙලා, ඒ කියන්නේ සැකපුණු අවස්ථාවකට පත් වෙලා නැවතත් ආරම්භක අවස්ථාවකට පහළ ශක්තියකයකට පත් වෙනකොට ඒ වෙනසට අදාළ වන ශක්තිය විකිරණයක් විදිහට පිට කරන බව. නමුත් ඒ දක්වා විද්‍යාඥයන්ගේ දැනුමුනේ මේ විදිහට පිට කරන විකිරණයකට ඕනෑම ශක්තියකයකට අදාළ විකිරණයක් පිට කරන්න පුළුවන් කියලා. නමුත් ප්‍රායෝගිකව දැකලා තිබ්බ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ හැඩය පැහැදිලි කරන්න මැක්ස් ප්ලාන්ක් විසින් තමන්ගේ සමීකරණය ඉදිරිපත් කරද්දී එයා උපකල්පන දෙකක් කළා. ඒ පළවෙනි උපකල්පනය තමයි මේ විදිහට පිට කරන විකිරණයකට ගන්න පුළුවන් අඩුම ශක්තියකයක් තියෙනවා එයාගේ කම්පන සංඛ්‍යාතය මත. කම්පන සංඛ්‍යාතය F කියලා කිව්වොත්, එම පරමාණුක දෝලකයේ සංඛ්‍යාතය F කියලා කිව්වොත්, එතකොට එම දෝලන සංඛ්‍යාතයට අදාළව පිට කරන්න පුළුවන් අඩුම ශක්ති අගයක් සහිත විකිරණයක් තියෙනවා. ඒක තමයි HF. මෙතනදී H කියන එක හඳුන්වා දුන්නා ප්ලාන්ක් නියතය ලෙස. මේ ප්ලාන්ක් නියතය කියලා එයා ඉදිරිපත් කරපු නියත අගයේ ගණනය කළා එයා ප්‍රායෝගිකව පෙන්වලා දුන්නා එහි සංඛ්‍යාත්මක අගය. ඊට පස්සේ මෙයාගේ දෙවෙනි උපකල්පනය වුණේ එක්ක මේ HF විදියට මේ ශක්තිය පිට වෙනවා වගේම ශක්තිය පිට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් HF වල පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් විදිහට. ඒ කියන්නේ HF නැත්නම් 2HF 3HF ආකාරයෙන් වන විදිහකට තමයි මේ ශක්තිය පිට වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේ පිටවන ශක්ති විකිරණයකට ඕනෑම සම්පතික අගයක් ලබා ගන්න බෑ. කිසියම් විවික්ත අගයන් වලින් තමයි මේ ශක්තිය පිට වෙන්නේ කියන එක. ඒ කියන්නේ ශක්තිය පොදි වශයෙන් පිට වෙනවා වගේ අදහසක් තමයි මෙයා ඉදිරිපත් කළේ. මේක තමයි කොන්ටිනියීකරණ සංකල්පය. ශක්තිය සම්පතික නෑ, විවික්තයි කියන එක එච්චර ඔයාලට ප්‍රායෝගිකව දැනන දෙයක් නෙමෙයි. නමුත් ඔයාලට ඒක තේරුම් ගන්න මම මේ විදිහට උදාහරණයක් ඉදිරිපත් කළොත් ඔයා හිතන්නේ ස්කන්ධයත් සම්පතිකයි කියලා. ඔයා හිතන්නේ මෙහෙමනේ, දැන් අපි හිතුවොත් වතුර වීදුරුවක් කිසියම් ධාරිතාවයක් තියෙන වීදුරුවක් හිතන්නකෝ. එතකොට එයාගේ තියෙන්න පුළුවන් අඩුම ජල ස්කන්ධය බිඳුවයි, උපරිම ජල ස්කන්ධය වෙන්නේ ඒ වීදුරුව සම්පූර්ණයෙන් පිරුණාම තියෙන ස්කන්ධයනේ. ඔයා හිතන්නේ එතකොට මේ බිඳුවේ සිට ඒ වීදුරුව සම්පූර්ණයෙන්ම පිරුණාම මෙයාට දරා ගන්න පුළුවන් ස්කන්ධය දක්වා ඕනෑම අගයකට අදාළව ස්කන්ධය මේ වීදුරුව තුල අන්තර්ගත කරන්න පුළුවන් කියලානේ. ඒ කියන්නේ විවිධ මට්ටම් වලට පිරලා තියෙන අවස්ථාවලදී ඔයා හිතන්නේ එතකොට මෙයා තුල අන්තර්ගත කරන්න පුළුවන් අර බිඳුවේ සිට උපරිම පිරුණාම තියෙන ස්කන්ධය දක්වා ඕනෑම ස්කන්ධයක් මේක තුල අන්තර්ගත කරන්න පුළුවන් කියලානේ. නමුත් අනිවාර්යයෙන්ම මේ වීදුරුව තුල කිසියම් ජල ස්කන්ධයක් අන්තර්ගත වෙනවා නම් එතන තියෙන ජල ස්කන්ධය ජල අණුවක පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් වෙන්න ඕනේ. එහෙම ජල අණු භාගයක් වගේ දෙයක් එතන තියෙන්න බෑනේ. ඒක නිසා මෙතනදී ස්කන්ධයත් ඔයාලට අණුක මට්ටමින් සලකා බලද්දී සන්තතික නැති බව පැහැදිලි වෙනවා. ඒ වගේ තමයි මේ වගේ පරමාණුක
පැහැදිලි කිරීමකට යනකොට අණුක මට්ටමේ පැහැදිලි කිරීමක් දක්වා අවශ්‍ය වෙන තැන්වලදී මේ ශක්තිය අපිට හිතන්න වෙනවා සන්තතික නැහැ විවික්තයි කියලා. තවත් ලස්සන දෙයක් තමයි මේ ප්ලාන්ක් විසින් ගොඩනගපු සූත්‍රය අනුකරණය කළාම ස්ටෙෆාන් නියමයෙන් ව්‍යුත්පන්න වන සූත්‍රය ලැබෙනවා. ඒ වගේම මේ ප්ලාන්ක් විසින් ගොඩනගපු ශ්‍රිතය අවකලනය කරලා එහි හැරුම් ලක්ෂ සොයද්දී අපිට උපරිම තීව්‍රතාවයට අදාළව තරංග ආයාමය සහ ඊට අදාළව තීව්‍රතාවය ගණනය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වීන් විස්ථාපන නියමයෙන් ප්‍රකාශ වන අගයන්ම එහිදී ලැබෙනවා. අද දවසේ අපි ඉගෙන ගත්තා කෘෂ්ණ වස්තු විකිරණය කියන්නේ මොකක්ද? මේ කෘෂ්ණ වස්තු විකිරණය හා සම්බන්ධ වන ස්ටෙෆාන් නියමය, වීන් විස්ථාපන නියමය සහ මේ කෘෂ්ණ වස්තු විකිරණ තීව්‍රතාව ව්‍යාප්ති වක්‍රයේ හැඩය පැහැදිලි කරන්න මැක්ස් ප්ලාන්ක්ගේ කල්පිතයන් පිළිබඳව. ඊළඟ දවසේ අපි බලාපොරොත්තු වෙනවා තවත් ඉතාමත් වැදගත්ම කොටසක් වන ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඕගොල්ලෝ සමග සාකච්ඡා කරන්න. කෘෂ්ණ වස්තු විකිරණය සම්බන්ධයෙන් ඉගෙන ගත්තා. එහිදී අපි ස්ටෙෆාන් නියමය, වීන් විස්ථාපන නියමය වගේ දේවල් ඉගෙන ගත්තා. දැන් අපි උත්සාහ කරන්නේ මේවා ලබාගත් දැනුම භාවිතයෙන් කොහොමද විභාග ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කියන එක. ඒ සඳහා මම පළවෙනි ගැටලුව විදිහට තෝරගන්නවා 1998 A-level විභාග ප්‍රශ්නය දීලා තියෙන්නේ මෙහෙමයි. සූර්යාගේ පෘෂ්ඨ උෂ්ණත්වය 6000 කෙල්වින් වල තියෙනවා. සූර්යාගේ අරය දීලා තියෙනවා 7 වැඩි කිරීම 10 8 මීටර. එතකොට පළවෙනි ප්‍රශ්න විදියට අහන්නේ සූර්යාමගෙන් අවකාශයට විකිරණය කරන සම්පූර්ණ ක්ෂමතාවය. එතකොට අපි ස්ටෙෆාන් නියමයෙන් ඉගෙන ගත්තා පරිපූර්ණ කෘෂ්ණ වස්තුවකින් ඒකක වර්ගඵලයකින් විකිරණ ශක්තිය පිටකිරීමේ ශීඝ්‍රතාවය ස්ටෙෆාන් නියතයේ වාරයක්. එහි නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලය. දැන් ඒ වර්ගඵලයකින්ම පිටවන විකිරණ ශක්තිය ඕනනම් ඒකෙන් වැඩි කරන්න ඕනේ. එතකොට මට ලැබෙන්නේ කෘෂ්ණ වස්තුවක් ඒ වර්ගඵලයකින් ඒකක කාලයකදී විකිරණ ශක්තිය පිට කරන ප්‍රමාණය. එතකොට දැන් අහන්නේ මේ සූර්යාගෙන් මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන්ම විකිරණ ශක්තිය ඒකක කාලයකදී පිට කරන ප්‍රමාණය දීලා තියෙනවා. ස්ටෙෆාන් නියතයේ අගය 5.7 වැඩි කිරීම 10.8යි. සූර්යාගේ පෘෂ්ඨයේ නිරපේක්ෂ උෂ්ණත්වය 6000 කෙල්වින් වල 4 වෙනි බලය වැඩි කිරීම සූර්යාගේ පෘෂ්ඨ වර්ගඵලය සූර්යා ගෝලීය පෘෂ්ඨයක් විදිහට සලකලා 4.5 r වර්ගය. එතකොට 7 වැඩි කිරීම 10.8යි සූර්යාගේ අරය ඒකේ සම්පූර්ණ එකේ වර්ගය. එතකොට මේ තියෙන්නේ සූර්යාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන්ම ඒකක කාලයකදී විකිරණ ශක්තිය පිට කරන ප්‍රමාණය. ඊළඟට දෙවැනි ප්‍රශ්නයේ විදිහට අහන්නේ මේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ දෙවැනි ප්‍රශ්නයේ විදිහට අහන්නේ සූර්යාගේ විමෝචනය වන විද්‍යුත් චුම්බක විකිරණ අයත්වන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ප්‍රධාන ප්‍රදේශ තුන පාරගම්මුල ප්‍රදේශය, දෘශ්‍යාලෝකීය ප්‍රදේශය සහ අධෝරක්ත ප්‍රදේශය. ඒ විදිහට අපිට දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර පහසුවෙන්ම ලබා දෙන්න පුළුවන්. දැන් මම යනවා තුන්වෙනි ප්‍රශ්නයට. සූර්යා ඉතාමත් තීව්‍ර ලෙස විකිරණය කරන තරංග ආයාමය කුමක්ද? අපි දන්නවා කෘෂ්ණ වස්තු විකිරණයේදී එම විකිරණ තීව්‍රතාව ව්‍යාප්ති වක්‍රයේදී ඔයා උපරිම තීව්‍රතාවයක් හඳුනාගත්තා. එම උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය මේ සූර්යාගේ පෘෂ්ඨ උෂ්ණත්වයට අදාළව කීයද කියන එකයි අහන්නේ. එතකොට ඔයා ඉගෙන ගත්තා වීන් විස්ථාපන නියමය. එතෙන්දී ඔයාලට මතක ඇති මේ විදිහට ඔයා සූත්‍රයක් හඳුනාගත්තා ලැම්ඩා m වැඩි කිරීම ඒ කියන්නේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංගායම වාරයක් නිරපේක්ෂ උෂ්ණත්වය කියන දෙන්නයි ගුණිතය නියතයක් ඒක වීන් නියතය ලෙස හැඳින්වුවා. එතකොට අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේදී ලැම්ඩා m කියන එක එහෙනම් c බෙදීම t කියලා ලියන්න පුළුවන්. වීන් නියතය දීලා තියෙනවා
2.9 වැඩි කිරීම 10 ඍණ 3යි බෙදීම නිරපේක්ෂ උෂ්ණත්වය 6000යි කෙල්වින්. එතකොට අපිට මෙතෙන් ලැබෙනවා සූර්යාගේ මේ පවතින නිරපේක්ෂ උෂ්ණත්වයට අදාළව එයාගෙන් පිටවෙන වැඩිම තීව්‍රතාවයක් සහිත විකිරණයේ තරංග ආයාමය. එතකොට ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ විමෝචනය වන විද්‍යුත් චුම්බක විකිරණ නිසා අවුරුද්දක් තුල සූර්යාගේ ස්කන්ධය ඇතිවන ක්ෂය වීම ගණනය කරන්න. දැන් මේ සඳහා භාවිතා කරන සූත්‍රය මේ පාඩමේදී දැන්ට ඉගෙන ගත්තේ නැහැ. නමුත් මේක අහලා තියෙන සූත්‍රයක්. E සමානයි mc වර්ගය තමයි භාවිතා කරන්නේ. එතකොට දැන් සූර්යාගේ ඒකක කාලයකදී සූර්යාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන් හානි වන ශක්තිය මෙතනදි ගණනය කරගත්තා. එහෙමනම් අවුරුද්දක් තුලදී සූර්යාගෙන් පිටලා යන විකිරණ ශක්තිය මුළු ප්‍රමාණය ගන්න නම් මෙතනින් ඔයාලා ලබා ගන්න පිළිතුර මම x කියලා ගත්තොත් මේක සුළු කරලා ලබා ගන්න පිළිතුර එම අගය වැඩි කරන්න ඕනේ. එතකොට මේ ගත්තේ තප්පරයකට අදාළව එක කාලයකට අදාළව එහෙනම් පැයකට බලන්න 3600 වැඩි කරන්න ඕනේ. ඒ වගේ 24ක් දවසක් කියන්නේ ඒ වගේ 365ක් අවුරුද්දක් කියලා කියන්නේ. එතකොට මේ විදිහට අවුරුද්දකදී සූර්යාගෙන් විකිරණ ශක්තිය විදිහට හානි වෙන ශක්ති ප්‍රමාණය හොයාගත්තා. එහෙනම් ඒ සඳහා සූර්යාගේ ස්කන්ධයෙන් කොච්චරක් වැය වෙනවද කියන එක මේ m කියන එක හොයන්න තියෙන්නේ. එතකොට c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය ඒකේ වර්ගය c වර්ගය. එහෙනම් 3 වැඩි කිරීම 10 8යි. මෙන්න මේ සූත්‍රය ඉදිරියේදී ඔයා ඉගෙන ගන්නවා. E = mc වර්ගය ස්කන්ධය සහ ශක්තිය අතර තියෙන සම්බන්ධතාවයක් මෙතනින් අපි හඳුනා ගන්න. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ සූර්ය විකිරණයට ලම්බකව පෘථිවි පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකට වැඩෙන සූර්ය ශක්තිය හොයන්න කියලා කියනවා. මෙතන කියනවා මේ පෘථිවි වායුගෝලය මගින් ශක්තියෙන් 10%ක් සූර්ය ශක්තියෙන් 10%ක් අවශෝෂණය කරනවා. එහෙම අවශෝෂණය කළාට පස්සේ මේ පෘථිවි පෘෂ්ඨයට වැටෙන සූර්ය ශක්ති ප්‍රමාණය ගණනය කරන්න කියලා තමයි කියන්නේ. දැන් මෙතනදී අපි ගණනය කරගත්තා සූර්යාගේ පෘෂ්ඨයෙන් ඒකක කාලයකදී මුක්ත වන මුළු විකිරණ ශක්තිය. එතකොට සෑම තත්පරයකදීම මෙච්චර ශක්තිය බැගින් සූර්යා විසින් පිට කරනවා. එතකොට මේ සූර්යා කේන්ද්‍ර කරගෙන අදින් ලබන ඕනෑම ගෝලීය පෘෂ්ඨයක් ගත්තොත් එම ඕනෑම ගෝලීය පෘෂ්ඨයක් කරහා තත්පරයකදී සූර්යා විසින් පිට කරන ශක්ති ප්‍රමාණයට සමාන ශක්ති ප්‍රමාණයක් ගමන් කරනවා. මොකද සූර්යා සෑම තත්පරයකදීම මෙතනදී ගණනය කරගත්ත ශක්ති ප්‍රමාණයට සමාන ශක්ති ප්‍රමාණයක් පිට කරද්දී සූර්යා කේන්ද්‍ර කරගෙන අදින් ලබන ඕනෑම ගෝලීය පෘෂ්ඨයක් කරහා සෑම තත්පරයකදීම ඊට සමාන ශක්ති ප්‍රමාණයක් ගමන් කරනවා. දැන් එතකොට දීලා තියෙනවා සූර්යාගේ ඉඳන් පෘථිවියට තියෙන දුර 1.5 වැඩි කිරීම 10-11 මීටර. මම එම දුර අරය කරගෙන ගෝලීය පෘෂ්ඨයක් ගැහුවොත් එම ගෝලීය පෘෂ්ඨය හරහා සූර්යා තත්පරයකදී නිකුත් කරන ශක්ති ප්‍රමාණයට සමාන ශක්ති ප්‍රමාණයක් ගමන් කරනවා සෑම තත්පරයකදීම. එතකොට මම එම අඳගත් ගෝලීය පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් කරහා ගමන් කරන ශක්ති ප්‍රමාණය මට හොයන්න ඕන නම් මට මෙතනින් ආපු පිළිතුර මම ඒක x කියලා අරන් තියන්නේ. එතකොට m x කියන අගය බෙදන්න ඕනේ මේ අඳගත් ගෝලීය පෘෂ්ඨයේ වර්ගඵලය. එතකොට 4යි r වර්ගය. එතකොට අරේ විදිහට සූර්යාගේ කේන්ද්‍රයෙන් නම් පෘථිවියට තියෙන දුර එතකොට දීලා තියෙන්නේ 1.5 වැඩි කිරීම 10-11යි ඒ සම්පූර්ණ එකේ වර්ගය. එතකොට මේ ගෝලීය පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකට ලැබෙන සූර්ය ශක්ති ප්‍රමාණය මෙතනදී ලැබෙනවා. දැන් මේ අපේ පෘථිවිය පිහිලා තියෙන්නේ. එතකොට මේ එම ගෝලීය පෘෂ්ඨය තුල ඒ කියන්නේ එතකොට අපේ පෘථිවියේ
ඒකක වර්ගඵලයකට මෙච්චර සූර්ය ශක්ති ප්‍රමාණයක් ලැබෙන්න ඕනේ වායු ගෝලයේ තිබ්බේ නැත්තම්. වායු ගෝලය විසින් 10% අවශෝෂණය කරන නිසා අපේ පෘථිවි පෘෂ්ඨයට වැටෙන්නේ 90ක ශක්ති ප්‍රමාණයක් මේකෙන්. ඒ කියන්නේ අපි 90ෙන් ගුණ කළා නම් අන්න එතනදී අපිට ලැබෙනවා අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරය පෘථිවි පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකට පතිත වන සූර්ය ශක්ති ප්‍රමාණය ඒක කාලයකට අදාළව ගණනය කරන්න. මේක තමයි පිළිතුර. මෙතනදී ලබා ගත්තාගේ මෙතනට දාලා ආදේශ කරලා සුළු කරලා පිළිතුර ලබා ගන්න ඕනේ. ඊළඟ ගැටලුව කියලා දෙන්නේ වෙරළේ පුද්ගලයෙක් වැදිරලා ඉන්නවා සූර්යයා සිරසට අංශක 30ක කෝණයක් ආනත වෙලා තියෙනවා. එතකොට මේ පුද්ගලයාගේ සූර්යාලෝකයේ නිරාවරණය වන පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා 0.8 වර්ග මීටර කියලා. එතකොට මේ පුද්ගලයාට ලැබෙන සූර්යාලෝකයෙන් ලැබෙන තප්පරයකදී විකිරණ ශක්ති ප්‍රමාණය කොච්චරයිද කියලා අහන්නේ. ඒ කියන්නේ මෙතන තව අපිට දත්තයක් දීලා තියෙනවා පෘෂ්ඨික අවශෝෂකතාවය. ඒ කියන්නේ දැන් සමමතට පතිතවන සූර්යාලෝකයෙන් කිසියම් ශක්තියක් ගේනවා. නමුත් ඒ පුද්ගලයාගේ සම විසින් අවශෝෂණය කරන්නේ ඒකෙන් කොච්චර පංගුවක්ද කියන එක. ඒ කියන්නේ පෘෂ්ඨික අවශෝෂකතාවය කියලා පදයක් හඳුන්වලා දීලා තියෙනවා 0.7. දැන් එතකොට මේ කලින් අපි ගණනය කරගත්තා මේ සූර්යාගෙන් පෘථිවි පෘෂ්ඨයට ඒකක වර්ගඵලයකට ඒකක කාලයකදී ලැබෙන ශක්ති ප්‍රමාණය. ඒ කියන්නේ මෙතනදී අපි ලබාගත් පිළිතුර එතනදී ඒකකවා තේරුම් ගන්න ඕනේ. එතනදී ඒකක වෙන්නේ ජේ ශ්‍රේණියක කොච්චරකටද වර්ග මීටරයකට අදාළව. ඒ කියන්නේ වර්ග මීටරයට වොට් වලින් තමයි මෙතන පිළිතුර ආවේ. එම පිළිතුර මම ගත්තොත් එතනින් ලැබෙන පිළිතුර Z කියලා මම ගන්න. මෙතන දැන් සුළු කරලා පිළිතුරක් එනවනේ. මම ඒක සංඛ්‍යාත්මක අගය මේ Z කියන අගයෙන් මම නිරූපණය කරනවා කියලා හිතන්නම්. එතකොට ඔන්න ඔය ශමතාවයෙන් ඒකක වර්ගඵලයකට සූර්යයා මගින් පෘථිවි පෘෂ්ඨයට ශක්තිය ලබා දෙනවා. එතකොට දැන් එන සූර්ය කිරණ දැන් මේ වගේ ආනතියකින් තමයි ඉන්නේ. සූර්යයා සිරසට අංශක 30කින් ආනතයි කියලා තියෙන නිසා එතකොට අහන්නේ මේ පුද්ගලයෙකු විසින් අවශෝෂණය කරන සූර්ය ශක්ති ශීඝ්‍රතාවය හොයන්න කියලා තිරස්ස වැතිරලා ඉන්නකොට. හරි. එතකොට මේ සූර්ය කිරණ මං මේ මිනිසාගේ පෘෂ්ඨයට ලම්බව, ඒ කියන්නේ මිනිසා වැදලා ඉන්න තිරස්ස ඊට ලම්බව මම විභේදනය කළොත් මෙතන දැන් අංශක 30ක් වන නිසා එතකොට මට මේ විකිරණය, ඒ කියන්නේ තාප ශක්තිය දැන් එන්නේ සූර්ය තාපය, සූර්ය ශක්ති විකිරණ එන්නේ අංශක 30කින් ආනතව. එතකොට මම මේක විභේදනය කරනවා මේ අතර. එතකොට විභේදනය කළාම දැන් මෙතනින් එනාගේ මම Z කියලා ගත්තොත් එතකොට Z cos theta තමයි cos මෙතන කෝණය 30යි. එතකොට මෙන්න මේ ශීඝ්‍රතාවයෙන් තමයි ශක්තිය මේ මිනිසාට ලම්බකව මිනිසාගේ සමමතට ඒකක වර්ගඵලයකට ශක්තිය ලැබෙන්නේ. එහෙනම් මේ ශීඝ්‍රතාවය එතකොට මෙයාගේ ඒකක වෙන්නේ ඒ කියන්නේ වොට් වර්ග මීටරයට. ඒ කියන්නේ වොට් කියන්නේ තප්පරයට ජූල්. හරිද? එතකොට වර්ග මීටරයකට අදාළව නමුත් මිනිසාගේ මේ සූර්ය කිරණ වලට නිරාවරණය වන වර්ගඵලය 0.8 වර්ග මීටර කියලා දීලා තියෙනවා. එහෙනම් මම ඒකක වර්ගඵලයකට ශක්තිය ලැබෙන අගය වැඩි කරනවා එම වර්ගඵලයෙන්. එතකොට Z cos 30 වැඩි කිරීම 0.8. එතකොට එනවා මේ මිනිසාගේ සමමතට පතිත වන සූර්ය විකිරණ මුළු ශක්තිය තප්පරයකට අදාළව. හැබැයි ඒකෙන් අවශෝෂණය කරන්නේ 0.7ක කොටසක්. ඒක නිසා මම ඒක 0.7 නුත් වැඩි කරනවා. එතකොට මේ ලැබෙන්නේ ඒකක කාලයකදී මිනිසා විසින් සූර්ය ශක්තියෙන් ගෙන විකිරණ ශක්තියෙන් අවශෝෂණය කරන ශක්ති ප්‍රමාණය ඒක කාලයකට අදාළව. ඒ විදිහට
විභාග ප්‍රශ්නය අවසන් වෙනවා. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඊළඟ විභාග ගැටළු විදිහට 2004 විභාග ප්‍රශ්නය. ඒ ගැටළු මෙහෙමයි දීලා තියෙන්නේ. මේ විදිහට 4000 කෙල්වින් උෂ්ණත්වයේ තියෙන කෘෂ්ණ වස්තුවකට අදාළ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රය දීලා තියෙනවා. මේ වක්‍රයේ යට ආවරණය වන වර්ගඵලයෙන් මොකද්ද ලැබෙන්නේ කියන එක, මොකද්ද නිරූපණය වන රාශිය කියන එක පළවෙනි ප්‍රශ්න විදිහට අහන්නේ. ඔයාලා දන්නවා මේ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයේ ගොඩනැගිලා තියෙන්නේ මේ විවිධ එක් තරංග ආයම වලට අදාළව විකිරණ තීව්‍රතාවය නිරූපණය කරන්න. ඒ කියන්නේ මේ තරංග ආයමයට අදාළව විකිරණ තීව්‍රතාවය මෙතනින් ලැබෙනවා. ඒ විදිහට මේ තරංග ආයමයට අදාළව මම කිසියම් තරංග ආයමයක් තෝරගත්තොත් ඊට අදාළ විකිරණ තීව්‍රතාවය ඔය විදිහට ලැබෙනවා. එතකොට මේ විකිරණ එක් තරංග ආයම වලට අදාළව විකිරණ තීව්‍රතාවය නිරූපණය කරන්න තමයි මේ කොටස්කාරය ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ මේ විකිරණ තීව්‍රතාවය කියලා කිව්වේ කිසියම් තෝරගත්ත තරංග ආයමයකින් එම තරංග ආයාමය සහිත විකිරණ අදාළ කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයකින් පිටවනකොට එමගින් හානි කරන විකිරණ ශක්තිය ඒකක කාලයකට අදාළව ගතම ඒක තමයි එම තරංග ආයමයට අදාළව විකිරණ තීව්‍රතාවය කියලා හඳුන්වන්නේ. එතකොට එවැනි විකිරණ තීව්‍රතාවයන් එක් තරංග ආයාමයට අදාළව නිරූපණය කරලා ඇඳහම මේ වගේ විකිරණ තීව්‍රතා ව්‍යාප්ති වක්‍රයකට නැගෙනවා. එතකොට මෙයාගේ යට ආවරණය වන වර්ගඵලයෙන් මොකක්ද ලැබෙන්නේ කියන එකයි අහන්නේ. එතකොට මෙයාගේ යට ආවරණය වන වර්ගඵලයෙන් ලැබෙන්නේ සියලුම තරංග ආයමකට අදාළ කෘෂ්ණ වස්තුවේ තාපවත් වුණාම එයා සෑම තරංග ආයමයකට අදාළව විකිරණ පිට කරනවා. එතකොට එම සෑම තරංග ආයාමයකින්ම යම් ශක්ති ප්‍රමාණයන් හානි කරනවා. එතකොට මේ අදාළ කෘෂ්ණ වස්තුවේ ඒකක වර්ගඵලයක් සලකලා ඒකක වර්ගඵලයක් තුලින් ඒකක කාලයකදී සෑම තරංග ආයාමයකට අදාළවම හානි කරන විකිරණ ශක්තිය තමයි මෙන්න මේ ප්‍රස්තාරයේ යට ආවරණය වන වර්ගඵලයෙන් ලැබෙන්නේ. ඒක තමයි ස්ටෙෆාන් නියමය විදිහට ඉදිරිපත් වෙන්නේ. ස්ටෙෆාන් නියමය විදිහට ඉදිරිපත් වෙන්නේ මේ වගේ කෘෂ්ණ වස්තුවක් තාපවත් වුණාම එයාගේ ඒකක වර්ගඵලයකින් ඒකක කාලයකදී පිට කරන විකිරණ ශක්තිය නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 වෙනි බලයට සමානුපාතිකයි කියලා හඳුන්වා දුන්නා. එම සමානුපාතික නියතය විදිහට පස්සේ ස්ටෙෆාන් නියතය හඳුන්වා දුන්නා. එතකොට ওই විදිහට තමයි ස්ටෙෆාන් නියමය ගොඩනැගෙන්නේ. එතකොට මේ මතක් කිරීමක් කළේ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ එතකොට අදාළ වස්තුවේ ඒකක වර්ගඵලයකට අදාළව ඒකක කාලයකදී පිටවන මුළු විකිරණ ශක්තිය එහෙම නැත්නම් සියලුම තරංගායම වලට අදාළව විකිරණ තීව්‍රතාවය කියන එක. ගැටුවේ ඊළඟ කොටස විදිහට දීලා තියෙන්නේ තරංගායාමය ලැම්ඩා සමානයි 724.5 නැනෝමීටර් වන විකිරණ ෆෝටෝනයක ශක්තිය ගණනය කරන්න. එතකොට අපි දන්නවා මැක්ස් ප්ලාන්ක් විසින් තරංගයක ක්වොන්ටමීකරණ සංකල්පයත් එක්ක හඳුන්වා දීපු සූත්‍රය තමයි E සමානයි hf ශක්ති පොදි විදිහට ගමන් කරනවා කියන එක. එතකොට කිසියම් f සංඛ්‍යාතයක් තියෙන තරංගයක් මගින් ගෙන යන්නේ ශක්තිය hf විදිහට පොදි වශයෙන්. එතකොට එහෙනම් අදාළ තරංගයේ සංඛ්‍යාතය දන්නවා නම් අපිට මේ සූත්‍රයෙන් ගණනය කරන්න පුළුවන්. නමුත් අපිට දීලා තියෙන්නේ තරංග ආයාමය. එහෙනම් තරංග ආයාමය සහ සංඛ්‍යාතය අතර සම්බන්ධතාවයක් අපි දන්නවා v සමානයි f ලැම්ඩා. එකෙන් f කියන එක උක්ත කළොත් f සමානයි v බෙදීම ලැම්ඩා වෙනවා. එතකොට v කියලා කියන්නේ මෙතනදී විද්‍යුත් චුම්බක තරංග වේගය නිසා මම ඒක c කියලා දානවා c බෙදීම ලැම්ඩා. එතකොට මම මෙතනට ආදේශ කළොත් e සමානයි h වාරයක් c බෙදීම ලැම්ඩා. වාට එකපාර මේක අවශ්‍ය නම් ලියන්න පුළුවන්. හරි. එතකොට මේ කියන්නේ c කියලා කියන්නේ 3 වැඩි කිරීම 10 8යි ms ඍණ 1යි
විද්‍යුත් චුම්බක තරංග වේගය විද්‍යුත් චුම්බක ඕනෑම තරංගයක් සංප්‍රේෂණය වෙන්නේ එම වේගයෙන්. එතකොට h කියලා කියන්නේ ප්ලාන්ක් නියතය. ඒකේ අගය දීලා දෙනවා 6.63 වැඩි කිරීම 10^34යි ආලෝකයේ වේගය නැත්නම් විද්‍යුත් චුම්බක තරංගයක වේගය. එතකොට 3 වැඩි කිරීම 10/8යි. බෙදීම ලැම්ඩා කියලා කියන්නේ අපිට දීලා තියෙන තරංගයේ තරංග ආයාමය ඒක දීලා තියෙන්නේ 724.5යි වැඩි කිරීම 10^9. එතකොට මේක සුළු කළාම අපිට ලැබෙනවා පිළිතුර ශක්තිය එතකොට ජූල් වලින්. ඊළඟට සූර්යාගේ අරය දීලා තියෙනවා මේ සූර්යාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන්ම නිකුත් වන විකිරණ ශක්තිය ඒක කාලයකට අදාළව ගණනය කරන්න කියලා කියන්නේ. එතකොට අපි දන්නා ඒ සඳහා භාවිත කරන්න පුළුවන් සූත්‍රය ස්ටෙෆාන් නියමය. එතකොට A පෘෂ්ඨ වර්ගඵලයක් තියෙන කෘෂ්ණ වස්තුවකින් විකිරණ ශක්තිය පිටකරන ශීඝ්‍රතාවය අපිට ලැබෙන්නේ ස්ටෙෆාන් නියතයේ වාරයක් නිරපේක්ෂ උෂ්ණත්වයේ 4 නිමාලයේ වාරයක් එයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය විදිහට. හරි එතකොට මෙයාගේ දැන් අපි හොයාගත්තා සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය මෙතනින් සුළු කළා ඔයාලට මේක සුළු කරලා ලැබෙනවා 5796යි කෙල්වින්ට ආසන්න අගයක්. පිළිතුර ඔයාලට 5796 ලෙස තියන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාවක් විදිහට. ඒ විදිහට සූර්යාගේ පෘෂ්ඨයේ උෂ්ණත්වය හොයාගත්තාම දැන් අපිට පුළුවන් සූර්යාගේ අරයක් අපිට දීලා තියෙනවා. සූර්යාගේ අරය 7 වැඩි කිරීම 10/8 මීටර කියලා දීලා තියෙනවා. එහෙමනම් දැන් ස්ටෙෆාන් නියතයේ අගය 5.67 වැඩි කිරීම 10^8 වැඩි කිරීම නිරපේක්ෂ උෂ්ණත්වයේ සූර්යාගේ පෘෂ්ඨයේ අපි හොයාගත්තාගේ ආදේශ කරන්න ඕනේ. එතකොට 5796යි සම්පූර්ණ එකේ 4 වෙනි බලය වාරයක් සූර්යාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය 4πr වර්ගය. එතකොට 7 වැඩි කිරීම 10/8 සම්පූර්ණ එකේ වර්ගය. මෙතන සුළු කළාම ඔයාලට ලැබෙනවා 4 වැඩි කිරීම 10/26යි ජේ ස්ට්‍රින් එක තප්පරයට ජූල් වලින් නැත්නම් වොට් විදියට අපිට පිළිතුර තියන්න පුළුවන්. මේ ලැබෙන්නේ ඒකක කාලයකදී සූර්යාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන්ම මුක්ත වන විකිරණ ශක්තිය. මේ ඊළඟ ගැටලුව තමයි මේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත්ම ගැටලුව. හොඳින් කියවලා තේරුම් ගන්න ඕනේ මේක. හරි මෙහෙමයි ගැටලුව දීලා තියෙන්නේ අපේ සූර්යයාට සමාන ගතිගුණ තියෙන තාරකාවක් තියෙනවා කියලා කියනවා. එහෙනම් මේකේ අදහස මොකද්ද? අපේ සූර්යයාගේ තියෙන අරයට සමාන අරයක් තියෙන අපේ සූර්යයාගේ පෘෂ්ඨ උෂ්ණත්වයට සමාන පෘෂ්ඨ උෂ්ණත්වයක් තියෙන තාරකාවක් ගැන තමයි එහෙනම් මේ කියන්නේ. එහෙමනම් අපේ සූර්යයාගේ සියලුම තරංගායම වලට අදාළව පිටවන විකිරණ තීව්‍රතාවය අපි ගණනය කරගත්තා. එහෙනම් මේ කියන තාරකාවේ සියලුම තරංගායම වලට අදාළව පිටවන විකිරණ තීව්‍රතාවය වෙන්නේ එම අගයමයි කියන එක තමයි. එහෙමනම් ඒකේ අදහස සමාන ගතිගුණ තියෙන තාරකාවක්. ඊට පස්සේ දැන් අපේ සූර්යයා වුණත් අපිට පෙනීම සිද්ධ වෙන්නේ සියලුම තරංගායම වලට අදාළව හානි වන විකිරණ වලින් නෙමෙයි. එතකොට දෘශ්‍ය ආලෝකයට අදාළව පිටවන විකිරණ තමයි අපේ ඇසේ අදාළ අවශ්‍ය තීව්‍රතාවය ඇති කරලා අපිට පෙනීම ඇති කරන්නේ. හරි එතකොට එහෙමනම් මේ සූර්යයාත් අපේ සූර්යයාටම සමාන නිසා ගතිගුණ තියෙන නිසා අපේ සූර්යයාගේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය කියලා තියෙනවා 500 නැනෝමීටර කියලා. එහෙනම් මේ කියන තාරකාවේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය පිළිලා තින්නේ 500 නැනෝමීටර විදිහට කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට මේ තාරකාවේ 500 නැනෝමීටරට ආසන්නව පවතින තරංග ආයාම වලට අදාළව ශක්තිය හානි කරන ප්‍රමාණය මුළු ශක්තිය හානි කරන ප්‍රමාණය 140ක් කියලා දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ ප්‍රදේශයක්. ඒ කියන්නේ 140ක් මුළු ප්‍රමාණය. එතකොට ඒ ප්‍රමාණය තමයි එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ටික තමයි මේ සූර්යාගේ මේ තාරකාවේ දෘශ්‍ය ආලෝකයේ මගින් ශක්තිය හානි කරන ප්‍රතිශතය වෙන්නේ.
එහෙමනම් මේ තියෙන්නේ අපි සලකන තාරකාවේ සියලුම තරංගායම වලට අදාළව විකිරණ ශක්තිය ඒක කාලයකට අදාළව පිට කරන ප්‍රමාණය වෙන්නේ මෙච්චරයි. ඒකෙන් 140ක් විතරයි දෘශ්‍ය ආලෝකයේ විදිහට ශක්තිය හානි කරන්නේ. එහෙනම් මේක මම 140න් වැඩි කළොත් එතන තියෙන්නේ අපිට මෙම විකිරණ තීව්‍රතාවයෙන් පෙනීමට හේතු වන ඒ කියන්නේ මෙන්න මේ කියන ශක්ති ක්ෂමතාවයෙන් පෙනීම ඇති කරන්න හේතු වන ශක්ති ක්ෂමතාවය වෙන්නේ මේ ගන්න. මේ තියෙන්නේ සූර්යාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලයෙන්ම සියලුම තරංගායම වලට අදාළව ඒක කාලයකදී විකිරණ ශක්තිය පිට කරන ප්‍රමාණය තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒකෙන් 140ක් තමයි එහෙනම් දෘශ්‍ය ආලෝකයේ විදිහට ගේන ශක්තිය තුල අන්තර්ගත වෙන්නේ. එහෙමනම් මම මේ විදිහට මේ තියෙන්නේ මේ කියන තාරකාමං සැලකුවේ. එතකොට මෙයාගෙන් දෘශ්‍ය ආලෝක ශක්තිය පිටවන ක්ෂමතාවය මට ලියා ගන්න පුළුවන් 4 වැඩි කිරීම 10 26 වැඩි කිරීම 140 කියලා. හරිද? එතකොට මේ ක්ෂමතාවයෙන් දෘශ්‍ය ආලෝකයට අදාළව ශක්තිය පිට වෙනවා. එතකොට මම මේ තියෙන අපේ පෘථුවිය නම් එතකොට මේ තාරකාවේ ඉඳන් අපේ පෘථුවියට තියෙන දුර මම අරය කරගෙන ගෝලීය පෘෂ්ඨයක් ගැහුවොත් මේ ගෝලීය පෘෂ්ඨය හරහා ඒකක කාලයකදී ගමන් කරන විකිරණ ශක්තිය දෘශ්‍ය කලාපයට අදාළව විකිරණ ශක්තිය ගන්න ඕන නම් මම කරන්න ඕනේ. එතකොට මේ සූර්යයා මගින් ඒක කාලයකදී දෘශ්‍ය ආලෝකයට අදාළව විකිරණ ශක්තිය පිට කරන ක්ෂමතාවය අපි හොයාගත්තා. 4 වැඩි කිරීම 10 26 වැඩි කිරීම 140 කියන එක බෙදන්න ඕනේ මේ ගෝලීය පෘෂ්ඨයේ වර්ගඵලය 4යි 5යි r වර්ගය. හරිද? එතකොට අපි ලැබෙන්නේ මේ ඇඳගත්තු ගෝලීය පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයකට දෘශ්‍ය ආලෝක ශක්තිය පතිත වන ක්ෂමතාවය. මෙතන කියලා තියෙනවා අපිට ගණන පටන් ගන්නකොටම මේ තාරකාව අපේ පෘථුවියට පේන්නේ යාන්තමින් කියලා. යාන්තමින් පේනවා කියන්නේ අපේ මිනිස් ඇසේ ඇති කරන තීව්‍රතාවය මේ දෘශ්‍ය ආලෝකය මගින් මිනිස් ඇසේ මේ තාරකාව විසින් පිට කරන දෘශ්‍ය ආලෝකය මගින් අපේ මිනිස් ඇසේ ඇති කරන තීව්‍රතාවය වෙන්නේ මිනිස් ඇසට අදාළ දේහලීය තීව්‍රතාවය කියන එක. මෙතන දීලා තියෙනවා මේ මිනිස් ඇසට අදාළව දේහලීය තීව්‍රතාවය කොච්චරයිද කියලා. ඒ කියන්නේ පෙනීම ඇති කරන්න අවශ්‍ය කරන අවම දෘශ්‍ය ආලෝක තීව්‍රතාවය කොච්චරයිද කියන එක දීලා තියෙනවා. ඒක දීලා තියෙන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 11ක් විදිහට. එහෙනම් මේක මට සමාන කරන්න පුළුවන් 4 වැඩි කිරීම 10 ඍණ 11ක් විදිහට. ඒ කියන්නේ එතකොට මෙතනදි ගණනය කරගත්තා මෙන්න මේ ගෝලීය පෘෂ්ඨ ඒකක වර්ගඵලයකට දෘශ්‍ය ආලෝක ශක්තිය පතනය වන ක්ෂමතාවය. එතකොට එම තීව්‍රතාවය දේහලීය අගේ පවතින බව ගානේ දීලා තිබ්බා. ඒ කියන්නේ මේ කාරකාව යාන්තමින් අපිට පේන නිසා මම මේක දේහලීය තීව්‍රතාවයට සමාන කළා. මෙතනින් එන්නේ එතකොට ක්ෂමතාවයක් බෙදීම වර්ගඵලයක් කියන්නේ තීව්‍රතාවයක්. ඒ තීව්‍රතාවය දේහලීය තීව්‍රතාවයට සමාන කරලා ලියුවා. එහෙම ලියලා මෙතන r කියන එක දැන් උක්ත කරලා ගණනය කරන්න පුළුවන්. මේක වා ගණනය කරගත්තොත් r වලට ලැබෙනවා 5.6 වැඩි කිරීම 10/17යි මීටර ලෙස ඒ ලැබෙන්නේ අදාළ තාරකාවේ ඉඳන් පෘථුවියට තියෙන දුර. මේ ඊළඟ ගැටලුව දීලා තියෙන්නේ කලම් මැදිරියකින් පිටවන ආලෝකයේ තීව්‍රතාවය තරංග ආයාමය සමග විචලනය වෙන විදිය දීලා තියෙනවා. එම පිටවන ආලෝකයේ උප්පරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය 570 නැනෝමීටර කියලා දීලා තියෙනවා. මේ කලා මැදිරියකින් පිටවන විකිරණය කෘෂ්ණ වස්තු විකිරණයක් කියලා සලකන්න පුළුවන්ද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒක පැහැදිලි කරන්න කියලා. ඉතින් මේකත් කෘෂ්ණ වස්තු විකිරණයක් කියලා සලකන්න පුළුවන් නම් වීන් විස්ථාපන නියමයට අදාළව හැසිරෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය සහ නිරපේක්ෂ උෂ්ණත්වය කියන දෙන්නයි ගුණිතය නියතයක් විදිහට තියෙන විදිහට තමයි හැසිරෙන්න ඕනේ. ඒක අපිට මේ ගාන පටන් ගන්නකොට දීලා තිබ්බ කෘෂ්ණ වස්තු විකිරණයේ තීව්‍රතාව ව්‍යාප්තියත් එක්ක එතකොට අපිට මෙයාව සම්බන්ධ කරලා මේ ප්‍රකාශනය ඇසුරෙන් ලියන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මෙහෙම උපරිම තීව්‍රතාවයට අදාළ තරංගායම වාරයක් නිරපේක්ෂ උෂ්ණත්වය මේ කෘෂ්ණ වස්තුවේ සැලකුවාම වෙනාගේ
සමාන වෙන්න ඕනේ. මේකත් කෘෂ්ණ වස්තුවක් විදිහට කෘෂ්ණ වස්තු විකිරණයක් විදිහට හැසිරෙනවා නම් මේ අවස්ථාවේදී උපරිම තීව්‍රතාවයට අදාළ තරංගායාමය ලැම්ඩා m2 කිව්වොත් වාරයක් එම උෂ්ණත්වය T කියලා ගත්තොත් මේ රාශි දෙකේ ගුණිතය දෙවෙනි අවස්ථාවේදී මේ රාශි දෙකේ ගුණිතයට සමාන වෙන විදිහට තියෙන්න ඕනේ. එහෙනම් පළවෙනි අවස්ථාවේ අගයන් ආදේශ කළොත් අපි දන්න කෘෂ්ණ වස්තුවට අදාළව ගානේ මුලින්ම දීලා තිබ්බ අගයන් ආදේශ කළොත් එතකොට තරංගායාමය 724.5 නැනෝමීටර්. එතකොට වැඩි කිරීම නිරපේක්ෂ උෂ්ණත්වය 4000යි. මේ අවස්ථාවේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංගායාමය දීලා තියෙනවා 570යි නැනෝමීටර් වාරයක් නිරපේක්ෂ උෂ්ණත්වය. ඒක දන්නේ නැහැ. ඒක මම T ඩෑෂ් කියලා ගත්තා. ඒක හොයන්න ඕනේ. හරිද? එතකොට T ඩෑෂ් කියලා කියන්නේ අපිට එනවා 724.5 බෙදීම 570 වැඩි කිරීම 4000. මෙතනින් ලැබෙන අගය ගණනය කළාම අපිට ලැබෙන්නේ 5084යි කෙල්වින් කියලා. දැන් මේක මෙන්න මේ උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය 570ක් වෙන්න නම් මෙයා කෘෂ්ණ වස්තුවක් විදිහට හැසිරෙනවා නම් මේක කෘෂ්ණ වස්තුවක් වෙලා තිබියදී උපරිම තීව්‍රතාවයට අදාළ තරංග ආයාමය 570 ලැබෙන්න නම් එම කෘෂ්ණ වස්තුවට තිබිය යුතු උෂ්ණත්වය 5084 කෙල්වින් කියලා ලැබෙනවා. නමුත් අපි දන්නවා කලාමැදිරියකගේ ඒ වගේ උෂ්ණත්වයක් නැහැ. ඒ කියන්නේ කලාමැදිරියකින් මේ නිකුත් වන මේ විකිරණය කෘෂ්ණ වස්තු විකිරණයක් කියලා සලකන්න බෑ. මොකද මේ පිටවන විකිරණය කෘෂ්ණ වස්තු විකිරණයක් විදිහට හැසිරෙනවා නම් මෙන්න මේ සම්බන්ධතාවය සපුරන්න ඕනේ. වීන් විස්ථාපන නියමයෙන් එන සම්බන්ධතාවය සපුරන්න ඕනේ. ඒ සම්බන්ධතාවය සපුරනවා කියලා හිතලා අපි ගණනය කිරීමක් කළොත් එතනදී මේ තරංගායාමයට අදාළ විකිරණය උපරිම තීව්‍රතාවයක් විදිහට පිට කරන්න පුළුවන් වෙන්න නම් තියෙන්න ඕනේ අදාළ කෘෂ්ණ වස්තුවේ උෂ්ණත්වය 5084 කෙල්වින්. නමුත් අපිට හොඳටම පැහැදිලි කලාමැදිරියකගේ ඒ වගේ උෂ්ණත්වයක් නැහැ. ඒ කියන්නේ මේක කෘෂ්ණ වස්තු විකිරණයක් කියලා මේ කලාමැදිරියගෙන් පිටවන විකිරණයක් සලකන්න බෑ. අද දවසේ අපි කෘෂ්ණ වස්තු විකිරණය සම්බන්ධයෙන් සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා ඒ ආශ්‍රයෙන් විභාග ගැටලු විසඳීම සිදු කළා. ඊළඟ දවසේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධයෙන් මේ විදිහටම ඔයගොල්ලෝ සමග සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.